බෞද්ධ ගුවන්විදුලිය ඔබ වෙත තිලින කරන නවමු ධර්මදේශනා මාලාවන්හි තවත් සුමధుර ධර්මදේශනා මාලාවක ආරම්භමයි මේ චක්කුම් උදපාදී. මේ උතුම් ධර්මදේශනාව පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් යුක්තවයි අප පටිගත කොට මුළු ලොව පුරා විසුරුවාලන්නට කටයුතු සම්පාදනය කළේ. ඒ අනුව මේ උත්තරීතර සද්ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ධර්මාසන මස්තකයට වැඩමවා වදාළ නිකවැරටිය රස්නායකපුර නෙළුම්ගල පුරාණ විහාරවාසී පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අප සියලු දෙනා සාදුනාද නංවා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාධු සාධු සාධු. අද දවසේදී මේ උතුම් ධර්මදේශනාව නාවින්න රාජමහා විහාරස්ථානයේ පැවැත්වෙන අතර ඒ සඳහා අනුග්‍රහය ලබා දුන් නාවින්න රාජමහා විහාරාධිපති පූජනීය පරදණ්ඩේ ඉන්දරතන නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන සියලුම මහා සංඝරත්නය අපි ගෞරව පූර්වකව සිහිපත් කරමු. එමින්ම ධර්මසිරි පෙරේරා මහතා සහ එම මැතිණිය ඇතුළු නාවින්න රාජමහා විහාරස්ථ දායක සභාවටත් විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා පළ කරනු කැමැත්තෙමු. අද දින ධර්මදේශනාව සඳහා දායකත්වය ලබා දෙන්නේ නාවින්න සුචරිත මාවතේ මාලනී ශ්‍රේයලතා මහත්මිය ඇතුළු පවුලේ සදැහැති පිරිස විසින්. එමෙන්ම මෙම ධර්මදේශනාව බෞද්ධ ගුවන්විදුලිය ඔස්සේ මුළු ලොව පුරා විසුරුවාලීම සඳහා දායකත්වය ලබා දෙන්නේ විශේෂඥ වෛද්‍ය කමානි මායාදුන්න මැතිණිය සහ රුක්ලන්ත මායාදුන්න මැතිතුමන් ප්‍රධාන පවුලේ සියලු දෙනාත් එම්.ඩී. ප්‍රියංගනී මැතිණිය ඇතුළු පවුලේ සියලු දෙනාත් දර්ශනී විජයතිලක මැතිණිය ජෙනරාල් නීල් ඩයස් මැතිතුමා සහ එම මැතිණිය එමෙන්ම කෝරළයාගම තිලකරත්න මැතිතුමන් ප්‍රධාන එම කල්යාණ මිතුරන් සියලු දෙනාම ඒක රාශීවයි. මෙම ධර්මදේශනාව සඳහා සංවිධාන ශක්තිය ලබා දෙන්නේ හේමක ඩයස් මහතා එම මැතිණිය ප්‍රධාන සදැහැති පිරිසයි. එසේනම් අද දවසේදී ආරම්භ වන චක්කුම් උදපාදී ධර්මදේශනා මාලාව මරණ සතිය බුද්ධ දේශනාවට අනුව නිවැරදිවම වැඩිය යුතු ආකාරය පැහැදිලි කරමින් පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ මෙතෙන් සිට පවත්වනවා ඇති. අවසරයි ස්වාමීන්ද්‍රයන්න් වහන්ස. සාධු සාධු සාධු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. මහරගම ඓතිහාසික නාවින්න රාජමහා විහාරාධිපති අති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි විහාරස්ථානයේ වැඩ වාසය කරන ගෞරවනීය මහා සංඝරත්නය සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි ධර්මශාලාවට වැඩම කොට වදාළ අති ගෞරවනීය අපේ පොඩි හාමුදුරුවන් වහන්සේගෙන්ද අවසරයි සද්ධර්ම ශ්‍රවණය කිරීම සඳහා සූදානම් වන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ චක්කුං උදපාදි ධර්මදේශනා මාලාවේ තවත් සුවිශේෂී ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම සඳහායි. බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සද්ධර්ම ශ්‍රවණය කරලා ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලොව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ මෙලොව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. බොහෝම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන මේ සදහවත් පිරිස වෙනුවෙන් අද මේ ධර්ම දේශනා පින්කම සිදු කරවීම සඳහා දායකත්වයේ දරන සත්පුරුෂ දායක පින්වත් පිරිස ධර්මයේ උගන්වා වදාළ මහා බලගතුම දානමය පින්කම සිදු කර ගන්න අවස්ථාව. සද්ධර්ම දානමය පින්කමෙන් බොහෝ කුසල් දායක පිරිස රැස් කර ගන්නකොට ශ්‍රාවක පිරිසත් අප්‍රමාණ කුසලයක් අත්පත් කර ගන්නවා. දෙපිරිසටම ඊ타ම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම මේ ධර්ම දානමය කුසලයක් ධර්ම ශ්‍රවණානිසංසයක් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. චක්කුං උදපාදි ධර්මදේශනා මාලාවේ අද තව සුවිශේෂී ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන බව මම මුලින් සිහිපත් කළා. මම මේ සුවිශේෂී කියන වචනේ පාවිච්චි කළේ
චක්කුන් උදපාදි වැඩසටහන යටතේ මේ භාවනාව පිළිබඳව කරුණු ටිකක් සාකච්ඡා වෙනවා නම් මෙතන ඉන්න පිරිස යම් අවබෝධයක ඉන්න පිරිසක් නිසා තරමක් දහම් කරුණු ගැඹුරු වෙනවා නම් හොඳයි කියන කාරණාව පින්කමේ සංවිධායකතුමන් වන අපේ මහත්මයා හේමක ඩයස් මැතිතුමා අවස්ථා කීපයක කරුණු සිහිපත් කළා. මං හිතන්නේ ඒ එතුමත් එක්ක මේ පින්කම සංවිධානය කරන අනිත් සත්පුරුෂයින්ගෙත් අදහස වෙන්න ඇති එහෙම සිහිපත් කරන්න ඇත්තේ. ඒ නිසා අපි අද අදහස් කළා මේ මරණ සතිය පිළිබඳව නිවැරදිවම මරණ සතිය වැඩිීමේ ක්‍රමය බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කොහොමද කියන කාරණාව පැහැදිලි කරන්න. පින්නතුනි මේ මරණානුස්සතිය පිළිබඳව අපේ ත්‍රිපිටකයේ බොහෝ තැන්වල කරුණු සඳහන් කරලා තියෙනවා. අපි අද මේ ලෑස්ති වෙන්නේ ත්‍රිපිටකයේ බොහෝ තැන්වල සඳහන් කරලා තියෙන කරුණුත් ආවරණය කරගෙන විසුද්ධි මාර්ගයේ මරණානුස්සතිය පිළිබඳව සඳහන් කරලා තියෙන කාරණා ටික සාකච්ඡා කරන්න. එතකොට මේ සාකච්ඡාව තුළ විසුද්ධි මාර්ගයේ විතරක් සාකච්ඡා කරනව නෙවෙයි ත්‍රිපිටකයේ තියෙන කරුණුත් එකතු කරගෙනයි සාකච්ඡා කරන්නේ. ඉදානි ඊතෝ අනන්තරායෝ මරණ සතියා භාවනා නිද්දේශෝ අනුප්පත්තු. දැන් මෙතෙන් පටන් අතරක් නැතිවම මරණ සති භාවනා නිර්දේශය පැමිණ තිබෙන බව සිහිපත් කරනවා. තත්ත මරණත්තේ ඒක භව පරියාපත්තස්ස ජීවිතේන්දියස්ස උපච්ඡේදෝ. එහි මරණය පිළිබඳව ඒ භවය පුරාම තිබෙන්නා වූ ජීවිත ඉන්ද්‍රියෙහි නැතිවීම තමයි මේ සාකච්ඡා කරන්නේ. පින්නතුනි මේ ජීවිතේන්ද්‍රිය කියන වචනය අපේ ධර්මයේදී අපි යොදනවා රූප ජීවිතේන්ද්‍රිය, නාම ජීවිතේන්ද්‍රිය ආකාර දෙකකින් සඳහන් කරනවා. ප්‍රධාන වශයෙන් මේ ආකාර දෙකට තමයි බෙදෙන්නේ. නාම ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ එක සිතක ආයු කාලය. නාම ජීවිතේන්ද්‍රිය කියන්නේ එක සිතක ආයු කාලය. එනතන ඒ කීවේ මේ එක සිතක් උපදිනවා, පවතිනවා, නැති වෙනවා. ආන්ගේ කාලය තමයි මෙතන මේ නාම ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ. ඊළඟට මෙතන සඳහන් කරනවා මේ නාම ජීවිතේන්ද්‍රිය කාටවත් අතරමඟ නවත්තන්න බෑ කියලා. කාගේවත් නාම ජීවිතේන්ද්‍රිය අතරමඟ කාටවත් නවත්තන්න බෑ. ඒ අතරමඟ කාටවත් නවත්තන්න බෑ කියලා කීවේ හිතක් ඇති වෙලා පවතින් නැතුව මගදී නැති වෙනවා කියලා එකක් වෙන්නේ නැති බව සඳහන් කරනවා. හිතක් ඇති වෙනවා ඒක පවතින් නැතුව මගදී නැති වෙනවා. එහෙම එකක් වෙන්නේ නැහැ. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. එතකොට සිත ඇති වෙනවා, පවතින්නේ නැතුව නැති වෙනවා. එහෙම එකක් වෙන්නේ නැහැ කියලයි මෙතන මේ සඳහන් කරන්නේ. ඉපදුන හිතේ ආයුෂය ඉවර වුණාම තමා ඒ හිත නැති වෙනවා නම් නැති වෙන්නේ. එහෙම නැත්නම් ඒ හිතට යම් දෙයක් වෙනවා නම් වෙන්නේ ඒ ඉපදිච්ච හිතේ ආයුෂය නැති වුණාට පස්සේ. පින්නතන හිතක නැතිවීම, හිතේ ඉපදීම ආයුෂය ඉවර වුණාම, ඉපදීමේ ආයුෂය ඉවර වුණාම නැති වෙනවා කියන කාරණාව අපි සිහිපත් කළා. ඊළඟට මෙතන සඳහන් කරනවා
ඒ හිතට යම් දෙයක් වෙන්නේ ඒ ආයුෂය ඉවර වුණාමයි කියලා. ආයුෂය පවතින තාක්කල් හිතට මොකවත් කරන්න කාටවත් බෑ කියන කරුණ. නමුත් මේ රූප ජීවිතේන්ද්‍රිය කියන එක අපි ඔය කතා කරුවේ නාම ජීවිතේන්ද්‍රිය ගැන. රූප ජීවිතේන්ද්‍රිය එහෙම නෙමෙයි කියලා සඳහන් කරනවා. එක භවයක රූප ජීවිතේන්ද්‍රිය ගැන කියනවා නම් උපන්දා පටන් මරණය දක්වා පවතින අපේ ආයු කාලයට තමයි මෙතන රූප ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ. යම් දවසක අපි ඉපදුනා නම් කවදා හරි දවසක මැරෙනකම් පවතින අපේ ආයු කාලය. ඒකට කියනවා රූප ජීවිතේන්ද්‍රිය කියලා. අන්න ඒ රූප ජීවිතේන්ද්‍රිය නැතිවීම තමයි මෙතන මරණය කියලා කියන්නේ. ඇතිවෙච්ච රූප ජීවිතේන්ද්‍රයාගේ නැතිවීම මරණය කියලා හඳුන්වනවා. වෙනතනි මරණය කියලා කියවහම සමුච්ඡේද මරණ, කණික මරණ, සම්මුති මරණ කියලා ආකාර තුනක් සඳහන් කරනවා. නමුත් පැහැදිලි කරනවා මරණ සති භාවනාව ඔය කියන තුනම සම්බන්ධයෙන් නෙමෙයි කියලා. උපච්ඡේද, කණික, සම්මුති. ඔය කියන තුනටම මරණ සති භාවනාව අයිති නෑ. මරණ සති භාවනාව කියන්නේ ඒ තුන නෙමෙයි කියලා සඳහන් කරනවා. එහෙනම් මෙතන මේ කාරණාව පැහැදිලි කරනවා යම් පනේතං අරහන්තානං වත්ත දුක්ඛ සමුච්ඡේද සංඛාතං සමුච්ඡේද මරණං. එහෙම විස්තර කරනවා රහතන් වහන්සේලා පිළිබඳව පිරිනිවන් පෑමක් තියෙනවා නම් ඒකට කියන්නේ සමුච්ඡේද මරණයයි කියලා. රහතන් වහන්සේලාගේ පිරිනිවන් පෑමට කියන්නේ සමුච්ඡේද මරණය කියලා. ඒ මරණය පිළිබඳව සිහි කරන්න කියලා දේශනා කරලා නැහැ. ඒ මරණය මරණානුස්සතියට අයිති වෙන්නේ නැහැ කියන එකයි ඒ සඳහන් කළේ. කණික මරණය. මෙතන කණික මරණය කියලා කියන්නේ ක්ෂණයක් පාසා හිතක් ඉපදිලා මැරෙනවා. හිත ඇති වෙනවා, පවතිනව නැති වෙනවා. ඒක ක්ෂණයක් පාසාම සිද්ධ වෙනවා. චෛතසිකත් ඒ හැමගම ඉපදිලා මැරෙනවා. පින්නතුනි මරණානුස්සතියට එහෙම හිතක් ඉපදිලා පැවතිලා නැති වෙන මේ කාරණාව අයිතිත් නෑ කියලා සඳහන් කරනවා. ඊළඟට පැහැදිලි කරනවා ගහක් එහෙම නැත්නම් වෙනත් මොනවා හරි බඩු බාහිර ආදිය මේ දේවල් මරණයට පත්වීම හේවත් විනාශ වීම ඒක මරණ සතියට ගන්නෙත් නෑ කියලා. ගහක් මැරෙනවා. අපි හම්බ කරලා තියෙන බඩු බාහිර ආදී දිරලා විනාශ වෙලා යනවා. ඒත් ඒ දේවල් වල අභාවය තමයි ඒ තියෙන්නේ. නමුත් එවන් අභාවයක් මරණ සතියට ගන්නෙ නෑ කියන කාරණාවත් සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා යමෙක් එහෙම අදහස් කරනවා නම් ඒක දෙවිදිහක් කියලා. කොහොමද? තං කාල මරණං අකාල මරණම්පි ද්විදං හෝති. එහෙමනොත් ඒක දෙවිදිහක්. සඳහන් කරනවා මරණානුස්සති භාවනාවට අරමුණු කරන ආකාරයේ මරණ දෙකක් තියෙනවා කියලා. ඒ තමයි කාල මරණය සහ අකාල මරණය. ඒක තමයි මරණානුස්සතියට අරමුණු කරන භාවනා ක්‍රම දෙක. මේ කාල මරණය කියලා කියන්නේ මොකක්ද කියන කාරණාව ඊළඟට පැහැදිලි කරනවා. ඉපදීමට හේතු වුණ කුසලය යම් පුද්ගලයෙක් මේ ලෝකේ උපද්දවන්න හේතු වුණ කුසලය ඉවර වීමෙන් ආයුෂයේ අවසන් වීමෙන් වන මරණයක් තියෙනවා නම් එහෙම නැත්නම් මේ දෙකම එකවර අවසන් වීමෙන් වන මරණය. ඉපදීමට හේතු වෙන කුසලයක් ඔහු අරගෙන ආපු ආයුෂයත්
සමහර වෙලාවට කෙනෙක් ඔය දෙකම ඉවර වෙලා මැරෙනවා. එහෙම නැත්නම් එකක් ඉවර වෙලා මැරෙනවා. ඒකට කියනවා අපි කාල මරණය කියලා. අකාල මරණය කියලා කියන්නේ ආයුෂය සහ උපද්දෝපු පුණ්‍ය ශක්තියත් ඉතුරු වෙලා තිබියදී උපද්දෝපු පුණ්‍ය ශක්තියත් ආයුෂයත් ඉතුරු වෙලා තිබියදී හදිසි තත්වයකදී මරණයටපත් වෙනවා. ඒ කාරණාව තව පැහැදිලි කරනකොට පහනක් පත්තු කරලා තියෙනවා. ඒ පහන දැල්වෙන්න යොදාපු තිරෙත් තියෙනවා. ඒ සඳහා දාලා තියෙන තෙලුත් තියෙනවා. පහන දැල්වෙමින් තියෙනවා. හදිස්සියේ හුලඟක් ඇවිල්ලා පහන නිවෙනවා. එහෙනම් ආයුෂයක් තියෙනවා, කර්මයක් තියෙනවා, හදිසියේ නිවෙනවා. එහෙම නැත්නම් වෙනත් තවත් හේතුවක් නිසා මේ පහන හදිසියේ පෙරලෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒත් පහන නිමිලා යනවා. එතකොට මෙතන මේ සඳහන් කරන්නේ අකාල මරණයයි කියලා. ආයුෂය සහ උපද්දෝපු පුණ්‍ය ශක්තිය ඉතිරිව තිබියදී යම් බලවත් කර්මයකින් මරණය සිදුවේ නම් එය අකාල මරණයයි කියලා මෙතන සිහිපත් කරනවා. මෙයට උපඝාතක හෙවත් උපච්ඡේදක මරණය කියලා කියනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ පුණ්‍යක්ෂය කියන කාරණාව සුගතියට විතරයි හේතු වෙන්නේ කියලා. පුණ්‍යක්ෂය මරණය සුගතියට විතරක් හේතු වෙනවා. නිරයේ උපදින්නේ කුසල ශක්තියෙන් නෙමෙයි කියන කාරණාව විස්තර කරනවා. කෙනෙක් නිරේක උපදින්නේ නැහැනේ කවදාවත් කුසල ශක්තියක් හින්දා. නිරේ උපදින්නෙම අකුසල ශක්තියක් හින්දා. ඊළඟට සඳහන් කරනවා නිරයෙන් චුත වෙන්නේ පින ඉවර වෙලයි කියලා සඳහන් කරන්න බෑ කියලා. නිරේ ඉපදිලා ඉන්න කෙනෙක් නිරයෙන් චුත වෙන්නේ පින ඉවර වෙලා කියලා නෙමෙයි කියන්නේ පව ඉවර වෙලා කියලා. නිරේ ඉන්න තිබිච්ච පව් ගෙවුන නිසා එයා නිරයෙන් චුත වෙනවා. පවෙහි ශක්තිය ඉවර වෙච්ච නිසා එයා නිරයෙන් චුත වුණේ. ආන් ඒ නිසා පවෙහි ශක්තිය ඉවර වෙලා මරුණ කියලා තමයි කියන්නේ. පවෙහි ශක්තිය ඉවර වෙලා නිසා ඒ පුද්ගලයා මැරිලා ගියා. ඊළඟට මෙතන සඳහන් කරනවා ප්‍රතිසන්දිය ඇති කරන කර්මයාගේ මහලු බව නිසා ඇතිවන මරණය මේට කියන්නේ පුණ්‍යක්ෂය මරණය කියලායි. ප්‍රතිසන්දිය ඇති කරන කර්මයාගේ මහලු බව නිසා අපිට උපතක් ලබලා දුන්න කුසල ශක්තියේ මහලු බව. ඒ කියන්නේ කුසල ශක්තිය ගෙවි ගිහිල්ලා වයසට ගිහිල්ලා. ආන්ගේ කුසල ශක්තියේ මහලු බව නිසා ඇතිවෙන මරණය මේට කියනවා පුණ්‍යක්ෂය මරණය කියලා. පින් ඉවර වෙච්ච නිසා මරණයටපත් වෙලා කියලා. සතර අපායේ උපදින මරණයට පුණ්‍යක්ෂය මරණය කියලා සඳහන් කරන්නේ නැහැ. එහෙනම් සුගතියක උපද්දවන මරණයට පුණ්‍යක්ෂය කියලා කියනවා. සඳහන් කරනවා එය පව ඉවර වීමෙන් වන මරණයක්. යම් පුද්ගලයෙකුගේ ඉපදීම පිළිබඳව ගතිය, කාලය, ආහාරය ආදී සම්පatti නැති වෙලා මිනිසුන්ගේ ආයුෂයේ ඒ සීමාවල් තීරණය වෙලා තියෙනවා. ගතිය, කාලය, ආහාරය ආදී සම්පatti නැතිවීම නිසා ඒ කාලයට සීමා වෙලා තියෙනවා කියලා කියවේ. මේ අද කාලේ මිනිස්සුන්ගේ ආයු කාලය සාමාන්‍යයෙන් ගණනය කරන්නේ අවුරුදු 100ක්. සාමාන්‍යයෙන් 100ක්. ඊට වඩා වැඩියෙන් ඉන්න අයත් ඉන්නවා. 102ක්, 105ක්, 110ක්, 120ක් විතර ඉන්න පුළුවන්. ඊට අඩුවෙන් 60ක්, 65ක්, 70ක්,
එහෙම වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ගණනය කරනවා 100ක් කියලා. ඊළඟට පින්නතේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් පරමායුෂ අවුරුදු 160ක් කියලා. ඒ භාග්‍යතුන් වහන්සේගේ කාලේ. සමහර අය සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමායුෂ අවුරුදු 120ක් කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ කියන කාරණාවට ත්‍රිපිටකයේම තොරතුරු සඳහන් කරලා තියෙනවා. 100ට වැඩි 200ට අඩුයි. එහෙමයි සඳහන් කරන්නේ. 100ට වැඩි 200ට අඩුයි. ඒ හින්දා 100ට වඩා ආයුෂ තියෙනවා කීයටවත් 200 වෙන්නේ නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ කාලේ ඊතරම්ම දීර්ඝ ආයුෂයක් භුක්ති විඳපු මහරහතන් වහන්සේ කෙනෙක් ගැන අපේ පිටකේ සඳහන් වෙනවා. ඒ බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ ඉඳපු බව සඳහන් කරනවා. ඒ කාලේ උපරිම ආයුෂයක් ගත කළ රහතන් වහන්සේ හැටියට තමයි උන්වහන්සේ හඳුන්වන්නේ. ඊට අමතරව අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් ආයු වළඳලා තියෙනවා. ඊට අමතරව සඳහන් කරනවා පින්නතිනි මේ සබ්බකාමී කියන මහරහතන් වහන්සේ අවුරුදු 140කට වඩා වැඩි කියලා. එහෙම සඳහන් කරන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3ක් ගත වෙනකොට අපේ ශාසනයේ එක සංගායනාවක් පැවැත්වුවා. ඒ පළවෙනි සංගායනාව. එයින් අවුරුදු 100ක් විතර ගත වෙනකොට දෙවෙනි සංගායනාව පැවැත්වුවා. මේ දෙවෙනි සංගායනාවට බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු ආනන්ද ස්වාමින් වහන්සේගෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් ආදී මේ මහා ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලාගෙන් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගෙන් ධර්මය ඉගෙන ගත්ත ශ්‍රේෂ්ඨ උත්තමයෝ 8 දෙනෙක් සහභාගී වුණා කියලා සඳහන් කරනවා. දෙවනි සංගායනාවට සහභාගී වෙන මේ මහරහතන් වහන්සේලා අතර 8 දෙනෙක් බුදුරජාණන් වහන්සේ දැකපු අය 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගෙන් ධර්මය ඉගෙනගත් අය කියලා සඳහන් කරනවා. ආන්ගේ 8 දෙනා අතර හිටපු වැඩිමහලුම මහරහතන් වහන්සේ තමයි මේ සබ්බකාමී මහරහතන් වහන්සේ. වස් 120ක් සම්පූර්ණයි කියලා සඳහන් කරනවා. වස් 120ක්. එතකොට සාමාන්‍යයෙන් උපසම්පදාව අවුරුදු 20න් සිදු කළා නම් අවුරුදු 140ක් වෙනවා. එතකොට වස් 120ක් සම්පූර්ණ වෙනකොටත් උන්වහන්සේ තාම වැඩ ඉන්නවා. ඒ කියන්නේ අවුරුදු 140කට වඩා අවශ්‍ය තිබුණා කියන කාරණාව සඳහන් කරනවා සබ්බකාමී මහරහතන් වහන්සේට. ඊළඟට මේ ශාසනයේ හැටියට අවුරුදු 100ක් වර්තමානයේ දැන් කාලේ ආයුෂ තියෙනවා කියලා සඳහන් කරන්න පුළුවන්. මේ ආයුෂයාගේ ක්ෂය වීම වශයෙන් සිදුවෙන මරණය ආයුක්ඛය මරණය. ආයුෂයාගේ ක්ෂය වීමෙන් සිදුවන මරණය ආයුක්ඛය මරණය. ආයුෂයේ ක්ෂය වීමෙන් සිදුවෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ආයුක්ෂය වීමක් සම්පූර්ණයෙන් අපිට සඳහන් කරන්න බෑ. ඒ භාග්‍යතුන් වහන්සේගේ ආයුෂය ක්ෂය වීමක් සඳහන් කරන්න බැරි. බුදුරජාණන් වහන්සේගේ ආයුෂ අති දීර්ඝයි. ඒක හැම බුදුරජාණන් වහන්සේ නමකටම එහෙමයි. අසංඛ්‍ය ආයුෂ්ක සිතකින් තමයි බෝසත්වරු මේ ලෝකේ උපදින්නේ කියලා සඳහන් කරනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ආයුෂය නම් මහා කල්පයක් උනත් කියන්න පුළුවන් කියලායි සඳහන් කරන්නේ.
අවශ්‍ය නම් මහා කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. ඒ කාරණාව ධර්මයෙන් අපි අහලා තියෙනවා. නමුත් මහා කල්පයක් වැඩ ඉන්න අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කළේ නැහැ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට චෝදනත් කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේලා කවදාවත් වචන දෙකක් ප්‍රකාශ කරන්නේ නැහැ. කීවොත් ඒක එහෙමමයි. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේට එක අවස්ථාවක මතක් කරනවා ආනන්ද අවශ්‍ය නම් සතර ඍද්ධිපාද වඩාපු උත්තමයන්ට මහා කල්පයක් නමුත් වැඩ ඉන්න පුළුවන් කියලා. අවශ්‍ය නම් වැඩ ඉන්න පුළුවන් කියලායි මතක් කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි සඳහන් කරනවා ඒ වෙලාවේ ආනන්ද ස්වාමින් වහන්සේට භාග්‍යතුන් වහන්සේට මහා කල්පයක් වැඩ ඉන්න ආරාධනා කරන්න හිතුන්නේ නැත්තේ මාරයා ආනන්ද ස්වාමින් වහන්සේගේ හිත වහගෙන හිටියා කියලා. ඉතින් තව එක තැනක් ධර්මයේ සඳහන් වෙනවා ආනන්ද ස්වාමින් වහන්සේ ආරාධනා කරන්න කලින් බුදුරජාණන් වහන්සේට මහා කල්පයේ පුරාම වැඩ ඉන්න ආරාධනාවක් ලැබෙනවා. ඒ ආරාධනාව බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. කාගෙන්ද ඒ ආරාධනාව ලැබෙන්නේ? මහා ප්‍රජාපති ගෞතමයන් වහන්සේගේ පිරිනිවන් පාන්න අවසර ගන්න ආපු වෙලාවේ. හැබැයි එදා කරන ආරාධනාව බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. එහෙමනම් අපිට හිතන්න තියෙන්නේ මෙදා ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කළත් භාග්‍යතුන් වහන්සේ ආරාධනාව ඉවසන එකක් නෑ. නමුත් මතක් කරනවා ආනන්ද අවශ්‍ය නම් වැඩ ඉන්න පුළුවන් කියන කාරණාව. නමුත් භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරලා තිබුණත් අද හුඟක් අයට බුදුරජාණන් වහන්සේට එච්චර කාලයක් වැඩ ඉන්න පුළුවන් කියන කාරණාව පිළිගන්න හුඟක් අමාරු බවක් තියෙනවා. ඒක ඉවසන්න කැමති නැති බවක් සමහර වෙලාවට පේනවා. ඒ හේතුව කොයි ආකාරයෙන්ද කියන කාරණාව අපිට තේරෙන්නේ නැහැ. නමුත් සමහර අය සතර ඍද්ධිපාද වඩලා නැතුව අවුරුදු 120කට වඩා ජීවත් වෙලා තියෙනවා. සතර ඍද්ධිපාද වඩලා නැතුව අවුරුදු 120කට වඩා ජීවත් වෙලා තියෙනවා. සතර ඍද්ධිපාද වඩාපු නැති කෙනෙකුටත් අවුරුදු 120කට වඩා ජීවත් වෙන්න පුළුවන් නම් සතර ඍද්ධිපාද වඩාපු භාග්‍යතුන් වහන්සේට ජීවත් වෙන්න බැරි නම් ඒ ඍද්ධිපාද වඩපු එකේ තේරුම මොකක්ද? එහෙම නේද? එහෙනම් ඒ ඍද්ධිපාද වඩන්න ඕනේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේට විතරද මහා කල්පයක් වැඩ ඉන්න පුළුවන්කම තිබුණේ? අපේ ධර්මයේම සඳහන් කරනවා සරියුත් මහරහතන් වහන්සේටත් වැඩ ඉන්න පුළුවන් කියලා. අවශ්‍ය නම් මහා කල්පෙම වැඩ ඉන්න තිබුණා කියලා. අන් එහෙමනම් පින්නතුනි මේ ඍද්ධිපාද වඩන එකේ තේරුම Taman කැමති ආයුෂයක් භුක්ති විඳින්න පුළුවන් කියන එකයි. අන් ඒ නිසා මේ අචින්ත්‍ය අප්‍රමාණ භාග්‍යතුන් වහන්සේගේ ගුණ එතකොට මෙතෙන්ට සාධාරණ නැද්ද? ගුණ අචින්ත්‍යයි නම් භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ හැම දෙයක්ම අචින්ත්‍යයි. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ආයුෂයත් එහෙමයි. අවශ්‍ය නම් මහා කල්පයක් වැඩ ඉන්න පුළුවන් කියන කාරණාව ශ්‍රී මුඛයෙන්ම දේශනා කරනවා. ඒකත් අන් අයට සාධාරණ වෙන්නේ නෑ. ඒකත් අනිත් අයට අසාධාරණමයි. අති දීර්ඝායුෂයක් වැඩ ඉන්න පුළුවන්. නමුත් සතර ඍද්ධිපාද වඩපු තවත් උතුමන්ට එහෙම වැඩ ඉන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඍද්ධිපාද නොවඩපු අයත් 100ට 120ට වඩා ඉන්නකොට භාග්‍යතුන් වහන්සේගේ ආයුෂය ඊට වඩා අඩුයි කියන එකේ තේරුමක් නැහැ කියන එකයි සඳහන් කළේ. ඊළඟට පින්නතනේ මේ කාරණාව මේ පැහැදිලි කරනවා අපි මුලින් සිහිපත් කළා බෝසත්වරු උප්පත්තිය ලබන්නෙම මෙත්තා පූර්වභාග සෝමනස්ස සහගත අසංකාරික ඥාන සම්පයුක්ත විපාක සිතකින් මනුලෝ උපදින නිසා
මේ අන්තිම ජීවිතයේදී මනුෂ්‍ය ආයුෂ අසංකේයයක් ආයුෂයි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒක සඳහන් කරන්නේ දීඝනිකායේ මහා පදාන සූත්‍ර අට කතාවේ. මූලාශ්‍රය ඒකයි. දීඝනිකායේ මහා පදාන සූත්‍ර අට කතාව. බුදුරජාණන් වහන්සේගේ ආයුෂයේ ෂය වෙලා පිරිනුවම් පෑවනම් වර්ෂ අසංකේයයක්වත් වැඩ ඉඳලා තමයි පිරිනුවම් පාන්න වෙන්නේ කියලා සඳහන් කරනවා. ආයුක්කය මරණයක් තිබුණා නම් පිරිනුවම් පාන්න වෙන්නේ යටත් පිරිසෙන් වර්ෂ අසංකේයයක්වත් වැඩ ඉඳලා. එහෙමුණොත් භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණය ආයුක්කය කියන තැනට යනවා. එහෙම නොවුන නිසා ආයුක්කය කියන තැනට බුදුරජාණන් වහන්සේගේ පිරිනුවම් පෑම අයිති වෙන්නේ නැහැ. ඊළඟට මෙතන සඳහන් කරනවා සමහර අය මේ ආයුෂ් කල්පය මෙතන පින්නතේ මේ අට කතාවේ තියෙන විස්තරය ඒක දීර්ඝව විස්තර කරලා නැහැ. ඒ හින්දා හුඟක් අයට වරදින්න පුළුවන්ද කියලා හිතෙනවා, වැරදුනාද කියලා හිතෙනවා. කප්පන්ති ආයු කප්පං මේ ආයුෂ් කල්පය කියන එක. කප්පන්ති ආයු කප්පං. එහෙනම් කතා කරනවා මේ ආයුෂ් කල්පය කියලා කියන්නේ ඒ ආයුෂ් කල්පේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ කියලා. මේ කප්පන්ති ආයු කප්පං කියන කාරණාව හරියටම තේරුම් නොගත්ත නිසා. නමුත් මෙතන කප්පන්ති ආයු කප්පං කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලයේ මේ ආයුෂ් කල්පය කියලා එකක් එහෙම එකක් නැහැ. ඒක විස්තර කරලා අඩු නිසායි එතන එහෙම ලියලා තියෙන කියන කාරණාව සඳහන් කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේට මේ තරම් කාලයක් වැඩ ඉන්න බෑ කියලා කෙනෙක් සඳහන් කරනවා නම් ඒකට විරුද්ධ මතයක් මහා ශිව මහරහතන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඇයි භාග්‍යතුන් වහන්සේට අවශ්‍ය නම් කල්පයක් වැඩ ඉන්න බැරි කියලා කෙනෙක් කියනවා නම් බෑ කියනවා නම් ඒකට විරුද්ධ මතයක් මහා ශිව මහරහතන් වහන්සේ ඉදිරිපත් කරනවා. බුදුරජාණන් වහන්සේට සියලු රෝගාබාධ මැඩගෙන මාස 10ක් වැඩ ඉන්න පුළුවන් නම් ඇයි බුදුරජාණන් වහන්සේට තවත් මාස 10ක් ආයත් අදිෂ්ඨාන කරලා වැඩ ඉන්න බැරිද කියලා කවුද එහෙම අහන්නේ? මහා ශිව මහරහතන් වහන්සේ. මාස 10න් 10ට මාස 10න් 10ට අදිෂ්ඨාන කර කර අවශ්‍ය නම් භාග්‍යතුන් වහන්සේට කල්පෙම වැඩ ඉන්න පුළුවන් නේද කියන කාරණාව මහා ශිව මහරහතන් වහන්සේ මෙතන පැහැදිලි කරනවා. එවනම් බුදුරජාණන් වහන්සේගේ 이르දි බලය අපි කාටවත් අව탁සීරු කරන්න බෑ කියන එකයි මෙතනින් සඳහන් කරන්නේ. භාග්‍යතුන් වහන්සේගේ 이르දි බලය අව탁සීරු කරන්න අපි කවුරුවත් යන්න ඕනෙත් නෑ කියන කාරණාවයි සඳහන් කරන්නේ. රහතන් වහන්සේලාටත් අවුරුදු දහස් ගණන් පවතින 이르දි දක්වන්න පුළුවන් නම් ඇයි භාග්‍යතුන් වහන්සේට මහා කල්පයක් වැඩිින්න 이르දියක් දක්වන්න බැරිද කියන ප්‍රශ්නේ එතන ආපහු ගොනු කරනවා. රහතන් වහන්සේලාට අවුරුදු දහස් ගණන් පවතින 이르දි දක්වන්න පුළුවන් කියලා කියහම කොතන දේතෙන් වලට උදාහරණ තියෙන්නේ? ඒ පිළිතුරේ මහසෑය. මහසෑය ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ ජීවමාන රූපය ළඟ තන් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ළඟ මහරහතන් වහන්සේලාගේ අදිෂ්ඨානය අදත් එහෙමයි. මහරහතන් වහන්සේලා අදිෂ්ඨාන කරාම බුදුරජාණන් වහන්සේට මේ පූජා කරන මල් හැමදාම නැවුම් විදිහටම තියෙන්න ඕනේ කියලා. ඒ මල් අද ඇරලා බැලුවත් එදා පිපුණ විදිහටම නැත්නම් අද පිපුණා වගේම ඒ මල් එතන තියෙනවා. පිනිබින්දු ටිකක් පැන් ටිකක් ඉහිනවා කියලා මල් වලට ඉස්සනම් ඒ පිනිබින්දුව පවා තාම මේ මල් පෙති මත තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ඇතුලේ දැල්වුවා නම් විශාල පහන් ඒ පහන් එදා දැල්වුවා වාගේම අදත් දැල්වෙනවා. ධාතු ගර්භයේ සුවඳවත් කරන්න වෙනුවා නම් සුවඳ වැලි අදත් ඒ විදිහටම සුවඳ දිදී පවතිනවා. කවුරු හරි කෙනෙක් ඇහුවොත්
කවුද ගිහිල්ලා ඇත්තටම බලලා දැකලා ඔහොම කිව්වේ කියලා? අපිට යන්න බැරි වුණා. ඒ වුණාට බාතිගාබේ රජුරවන්ට යන්න පුළුවන් වුණා. ගිහින් බලලා ඇවිල්ලා කිව්වා හැබෑමයි ඒක එහෙමමයි කියලා. මහසෑය ඇතුලේ තියෙන විස්තරය අපි දන්නේ නැති හින්දා බාතිකාබේ රජුරු ඒ සියල්ලම නිර්මාණ කෙරෙව්වා. සිතුවම් කෙරෙව්වා. Taman ඇතුලේ දැකපුවා. ඒ සිතුවම් වර්ෂයකට වතාවක් එදා මහ ජනතාවට ප්‍රදර්ශනය කෙරුවා. මහසෑය ඇතුළ මෙන්න මේ වාගේ කියලා. ඒ තමන් බලලා ආපු නිසා. එහෙමනම් එදා මහරහතන් වහන්සේලාට අදිෂ්ඨාන කරන්න පුළුවන් හැකියාවක් තිබුණා, 이르දියක් දක්වන්න හැකියාවක් තිබුණා. කොයිතා කාලයක් මහසෑය උතන වැඩ ඉන්නවද? ධාතුන් වහන්සේගේ පරිනිර්වාණය දක්වා ධාතුන් වහන්සේලා උතන වැඩ ඉන්නවද? ඒ තාක් කාලයක් මේ මල් මෙහෙම්මමයි, මේ පහන් මෙහෙම්මමයි, මේ සුවඳ මෙහෙම්මමයි කියලා උන්වහන්සේලාට වසර දහස් ගණන් අදිෂ්ඨාන කරන්න පුළුවන්කම තියෙනකොට ඇයි බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේගේ 이르දියෙන් මහා කල්පයක් අදිෂ්ඨාන කරන්න බැරි? එහෙම වුණොත් අර තර්ක ආපහු බින්දෙනවා. ඊළඟට පිළිතුරු මෙතන සඳහන් කරනවා අපේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8ක් ඉතුරු වුණා. ඒකෙන් ද්‍රෝණ 7ක් අජාසත් රජුව ආපහු සැරයක් එකතු කළා. ද්‍රෝණ 8ක් ඉතුරු වුණා, 7ක් ආපහු එකතු කළා. ඒ එකතු කරපු ධාතුන් වහන්සේලා ටික මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අවවාද අනුශාසනා එක්ක මහ පොළොව යට තැන්පත් කළා. ඒ 8ක් ඉතුරු වෙනකොට 7ක් එකතු කළේ කියලා ඊට පස්සේ කෙනෙක් අහන්න පුළුවන්. සඳහන් කරනවා මහසෑයට ලැබෙන ද්‍රෝණය එකතු කරන්නේ නැහැ කියලා. මොකද ඒක ලංකාවට ලැබෙන්න භාග්‍යතුන් වහන්සේ වෙනම අදිෂ්ඨාන කරලා තියෙනවා. අම්මගේ පැත්තේ ඥාතීන්ට හම්බ වෙන ධාතුන් වහන්සේලා ද්‍රෝණය. ඒ ධාතුන් වහන්සේලා තමයි ලංකාවට ලැබෙන්නේ. ඒ ද්‍රෝණය හැර ඉතුරු ද්‍රෝණ 7ම එකතු කරලා තැන්පත් කරනවා. ආන්ගේ තැන්පත් කරපු වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අදිෂ්ඨාන කරනවා මාලා මාමිලා යන්තු. මම අද ධාතුන් වහන්සේලා ළඟ පූජා කරන මේ මල් නැවත කවදා හරි දවසක මෙතනින් ධාතුන් වහන්සේලා වැඩමවන තාක්කල් ඒ විදිහටම තියෙන්න ඕන කියලා. මාලා මාමිලා යන්තු. මේ මල් කවදාවත් මැලෙන්න එපා කියලා. ඊළඟට මේ පහන් කවදාවත් නිමෙන්න එපා කියලා. මේ සුවඳ හැමදාම මේ විදිහටම පවතින්න ඕන කියලා. එහෙනම් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අදිෂ්ඨානයත් ඒ විදිහටම ක්‍රියාත්මකයි උන්වහන්සේගේ 이르දි ශක්තිය. ඊට වඩා කොයිතරම් ඉහළින් බුදුරජාණන් වහන්සේගේ 이르දි ශක්තිය පැවතුනාද? එහෙනම් බුදුරජාණන් වහන්සේට මහා කල්පයක් අදිෂ්ඨාන කරන්න බැරි කමක් ඇත්තෙම නැහැ කියන කාරණාවයි මෙතනින් මේ පැහැදිලි කරන්න හදන්නේ. ඊළඟට පිළිතුරු මේ අජාසත් රජුව තැන්පත් කරපු ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා පස්සේ කාලේ හම්බ වෙන්නේ ධර්මාශෝක මහ රජුරවන්ට. ධර්මාශෝක රජුව පහළ වෙලා මේ ධාතුන් වහන්සේලා හොයලා සුදුසු තැන්වල වඩා හිඳවන කම්ම ඒ ධාතුන් වහන්සේලා එදා අජාසත් රජුව තැන්පත් කරපු තැනම වැඩ හිටියා. ඒ බව අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් කරනවා. එතන වැඩ හිටපු ධාතුන් වහන්සේලා හොයාගන්න ධර්මාශෝක රජුවන්ට බොහෝසේ වෙහෙසෙන්න වුණා. අජාසත් රජුව ධාතුන් වහන්සේලා තැන්පත් කරපු තැන හොයන්න. තැන හොයාගත්තට පස්සේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැනට යන්න විශාල වෙහෙසක් දරන්න සිද්ධ වුණා. මහ පොළොව යට හදාපු දොරවල් ගණනාවක් තියෙන දොරවල් ගණනාවකින් ඇතුළු වෙලා යන්න ඕනේ මාලිගාවක්. එක දොරක් අරිනකොටම තිබුණා නෙමෙයි කියලා සඳහන් කරනවා. මේ දොර අරගෙන යනකොට තව දොරක් තියෙනවා, ඒක අරගෙන යනකොට තව එකක් තියෙනවා, ඒක අරගෙන යනකොට තව එකක් තියෙනවා. ඒ තරම් මහ පුදුම ආරක්ෂාකාරී විදිහට තමයි මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන්නේ. අන්තිම දොර අරගන්න බැරුව යනවා.
ආන් ඒ වෙලාවේ රජුරු බොහෝම කනස්සල්ලටපත් වෙලා තමයි හිටියේ. අන්තිම දොර අරගන්න බැරි වෙච්ච නිසා. හැබැයි ධර්මාශෝක රජුරවන්ට දෙවියන්ගේ පුදුම විදිහට අනුග්‍රහය තියෙනවා. මොකද පසේ බුදුරජාණන් වහන්සේට දානෙ දීලා මහ පුදුම ප්‍රාර්ථනාවක් නිකරී මේ දානේ ආනුභාවයෙන් මට උඩින් යොදුනක් දක්වා මගේ බල පරාක්‍රමයේ පැතිරෙන්න ඕනේ. යටිනුත් යොදුනක් දක්වා මගේ බල පරාක්‍රමයේ පැතිරෙන්න ඕනේ. ඒ නිසා ඉහලින් දෙවි දේවතාවුන් වහන්සේලා පුදුම විදිහට අනුග්‍රහ කරනවා. සඳහන් කරනවා යටින් නාග ලෝකේ ඉන්න නාගරාජයෝ පවා පුදුම විදිහට අනුග්‍රහ දක්වනවා කියලා. ඒ තරම් මහ පුදුම තේජසක් තිබුණා ඒ දාන දීලා කරපු ප්‍රාර්ථනාව. ආන් ඒ නිසා මේ අන්තිම දොර අරගන්න බැරුව ඉන්නකොට මාතලී කියන දිව්‍ය පුත්‍රයා තමයි රජුරු ගාවට එන්නේ. හැබැයි මේ කාරණාව මෙතනදී නිවැරදි කරන්න ඕනේ. මේට කලින් මේ කාරණාව පැහැදිලි කරපු ඇතැම් ධර්ම දේශනාවල් වල අපිත් සඳහන් කරලා තියෙන්නේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා පැමිණියා කියලා. නමුත් මේ වෙලාවේ පැමිණිලා තියෙන්නේ මාතලී දිව්‍ය පුත්‍රයා කියන කාරණාව අද නිවැරදි කරලා සඳහන් කරන්න ඕනේ ධර්ම රත්නයෙන් විශේෂ සමාවක් අයදිමින්. මාතලී දිව්‍ය පුත්‍රයා තමයි ඇවිල්ලා අහන්නේ මහරජතුමනි තරුණයෙකුගේ වෙසක් අරගෙන ඉන්නේ. දොර මම ඇරලා දෙන්නම් කියලා. පුතේ එහෙම කරන්න පුළුවන් නම් කොච්චර හොඳද? ඒ වෙලාවේ තමයි දුන්නක් අරගෙන ඒක ඇණේකට දොරේ ඒක ඇණේකට ඊතලයකින් විද්ද කියලා සඳහන් කරනවා මුළු දොරම ඇරෙන්න. ප්‍රහේලිකාවක් ආකාරයට මේ දොර වහලා තිබුණ කියලා සඳහන් කරනවා. දොර ඇරුණට පස්සේ මැණික් ගොඩක් ගොඩ ගහලා තියලා එතන හසුන්පතක් තියලා තියෙනවා අනාගතයේ පහළ වෙන දුප්පත් රජවරුන්ට බුදුරජාණන් වහන්සේට ප්‍රස්ථාන කරන්න බෑ කියලා. ඒ හින්දා මේ මැණික් අරගෙන ආපහු යන්න ධාතුන් වහන්සේ ගාවට යන්න එපා කියලා කියන්නේ. මෙතන විශේෂයෙන් දුප්පත් කියලා අරමුණු කරලා තියෙන්නේ මොකක්ද? මේ ධන සම්පත් වලින් දුප්පත් කියන කතාව නෙමෙයි. කුසල ශක්තියෙන් දුප්පත් කියලා. එහෙමනම් හැබෑ භාග්‍යතුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා යම් කෙනෙක් පරිහරණය කරනවා නම් වන්දනාමාන කරනවා නම් ඒ වඳින පරිහරණය කරන අය ළඟ සිල් ගුණ නැත්තම් භාග්‍යතුන් වහන්සේ ඔවුන් ගාව වැඩ ඉන්නේ නැහැ කියන කාරණාව සඳහන් කරනවා. ඒකයි දුප්පත් රජවරු කියලා කිව්වේ. සිල් නැත්තම් ගුණ නැත්තම් යන්න එපා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනට. එහෙම වුණොත් ධාතුන් වහන්සේලා මෙතනින් විසිරීලා වෙන කොහාට හරි වඩි. ඒ හින්දා එතෙන්ට නොයා මැණික් අරගෙන ආපහු යන්න කියලා කියන්නේ ඒකයි. ඉතින් ධර්මාශෝක රජුරන් හුඟක් දුක හිතුණා කියලා සඳහන් කරනවා. නමුත් හැබැයි තව ටිකක් ඉස්සරහට යනකොට රජුරෝ ගැනම කාරණාව ලියලා තියෙනවා. අනාගතයේ පහළ වෙන පියදාස නම් කුමාරී මේ ධාතුන් වහන්සේලා අරගෙන ජම්බුද්වීපේ විහෙර විහාර ඉදි කරලා තැන්පත් කරලා ලෝක සත්වයාගේ නිවන් දොර අරිනවා කියලා. ඒ වෙලාවේ නම් අප්‍රමාණ සතුටක් ලැබුණා කියන කාරණාව අපේ ග්‍රන්ථවල සඳහන් කරලා තියෙනවා. එමනම් අපිට හරි වටින කාරණාවක් මේ දුප්පත් කියලා කියපු කතාව. ධාතුන් වහන්සේලා ළඟට යන්නේන අපිත් දුප්පත් විදිහට එතෙන්ට යන්න අරගත්තොත් බුදුරජාණන් වහන්සේ දුප්පත් අපිට වඩා කොච්චර ඈතද කියන කාරණාව හිතන්න ඕනේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ළඟට යන්න නම් බුදුරජාණන් වහන්සේගේ රශ්මි මාලාව ඇතුළට ගිහිල්ලා වඳින්න නම් අපි හුඟක් පෝසත් වෙලා ඉන්න ඕනේ කියන කාරණාවත් මේකෙන් පැහැදිලි වෙනවා. එහෙනම් ඒ කාරණා ටිකක් සඳහන් කළේ මේ රහතන් වහන්සේලාට 이르දි දක්වන්න පුළුවන් හැකියාවේ ප්‍රමාණය කොච්චරද? ඒකෙත් සීමාවක් නැහැ. අවුරුදු 100 ගණන් 1000 ගණන් පවතින 이르දි දක්වන්න පුළුවන් නම් ඒ රහතන් වහන්සේලාගේ ශාස්ත්‍රුන් වහන්සේ බවට පත්වෙච්ච අපේ භාග්‍යතුන් වහන්සේට කොච්චරනම් 이르දි දක්වන්න පුළුවන්ද? එහෙනම් භාග්‍යතුන් වහන්සේට කල්පයක් වැඩ ඉන්න බෑ කියන කාරණාව කොයිතරම් අසාධාරණද? මේක පැහැදිලි කරන්න තවත් එක කරුණක් තියෙනවා. නන්දක සූත්‍රය. අපේ බුදුරජාණන් වහන්සේ එක දවසක් උපස්ථාන ශාලාවට වැඩම කරනකොට උපස්ථාන ශාලාව ඇතුලේ ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. විශාල භික්ෂූන් වහන්සේලා රහතන් වහන්සේලා පිරිසක් ධර්ම ශ්‍රවණය කරනවා. ආන් ඒකින්ද අපේ බුදුරජාණන් වහන්සේ
උපස්ථාන ශාලාවට ඇතුල් වෙන්නේ නැහැ. දොර ගාවට වෙලා හිටගෙන භාග්‍යතුන් වහන්සේ ධර්ම ශ්‍රවණය කරනවා. පහවදා එළි වෙනකම්. අවස්ථා කීපයක ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කතා කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රීය සුකුමාලයි. භාග්‍යතුන් වහන්සේ ඊටත් වඩා බුද්ධ සුකුමාලයි. දැන් දෙවෙනි යාමයට ඉක්ම යන්න තරම් කාලය ගෙවෙනවා. භාග්‍යතුන් වහන්සේ තාම එහෙම්මම හිටගෙන ඉන්නවා. ස්වාමීන් දැන් විවේක ගමු කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ වඩින්නේ ධර්මදේශනාව ඉවර වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දොරට තට්ටු කරනවා. ඒ වෙලාවේ දොර ඇරියහම නන්දක ස්වාමීන් වහන්සේ ඇවිල්ලා වැඳලා අහනවා ස්වාමීනි කොයි වෙලාවෙද මෙතෙන්ට ආවේ? නන්ද දේශනාව පටන් ගත්තේ යම් වෙලාවකද මම මෙතෙන්ට වැඩි ඒ වෙලාවේ කියලා. භාග්‍යතුන් වහන්සේ එහෙම සඳහන් කරලත් නන්දක ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා නන්දක ඔබේ දේශනාව හරි අපූර්වයි කියලා. හරි මිහිරි මේ දේශනාව. නන්දක හාමුදුරුවෝ සඳහන් කරනවා දුක්කරං කරිත්ත බන්ති ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙතන වැඩ ඉන්න බව දන්නවා නම් මට ওই දේශනාව කරන්න බෑ. මහත් දුෂ්කරයක් තමයි මම කරලා තියෙන්නේ. ආයත් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා නෑ නන්ද. ඔබට පුළුවන් වුණා නම් කල්පයක් ওই දේශනාව කරන්න. මටත් පුළුවන් කල්පයක් හිටගෙන දේශනාව අහන්න කියලා. එතකොට අපි මුලින් කතා කළා බුදුරජාණන් වහන්සේගේ වචනය අපේ වගේ වෙනස් වෙන්නේ නෑ කවදාවත්. නැත්තම් තමන්ගේ බලපරාක්‍රමයේ පෙන්වන්න වෙන්නේ නැති දේවල් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. කල්පයක් ඔබට දේශනාව කරන්න පුළුවන් නම් මටත් කල්පයක් හිටගෙන ඉන්න පුළුවන්. මහා පුරුෂයෙකුට ඒ තරම් ශක්තිය තියෙනවා. එතනත් සඳහන් කළා අවශ්‍ය නම් කල්පයක් ඉන්න පුළුවන් කියන කාරණාව. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය ආයුක්කය කියන තැනට අයිති වෙන්නේ නැහැ කියන්නයි මේ කරුණු ටික සඳහන් කරන්න යෙදුනේ. ඊළඟට පින්නතුනි මෙතන සඳහන් කරනවා දිට්ඨිය බෝ අයේන මහා කස්සපත්තේරේන ආර්ය වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ ධාතුන් වහන්සේලා tempat කරලා තියෙන වෙලාවේ ධර්මාශෝක රජුරන්ට සතුටක් ඇති වුණා. තමන් ගැන ලියලා තියෙනකොට පියදාසනම් කුමාරයෙක් මේ ධාතුන් වහන්සේලා මේ රටේ තැන් වල බොහෝ දිනකට වන්දනාමාන කරන්න tempat කරනවා කියනකොට එහෙනම් ආර්ය වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මම දැක්ක නේද කියලා රජුරවන්ට ලොකු සතුටක් ඇති වුණා කියලා සඳහන් කරලා තියෙනවා. සරියුත් මහරහතන් වහන්සේටත් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාටත්. එතකොට සරියුත් මහරහතන් වහන්සේට විතරක් නෙමෙයි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාටත් කල්පයක් වැඩ ඉන්න පුළුවන් බව විනතින අපේ ධර්මයේම සඳහන් කරලා තියෙනවා. සරියුත් මහරහතන් වහන්සේටත් පුළුවන්, මුගලන් මහරහතන් වහන්සේටත් පුළුවන්, 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාටත් අවශ්‍ය නම් කල්පයක් වැඩ ඉන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ මහරහතන් වහන්සේලාට ජීවත් වීමේ තණ්හාවක්, ජීවත් වීමේ ආසාවක් උන්වහන්සේලාට කවදාවත් නැහැ කියලා. මරණයට තියෙන කැමැත්තත් අතහැරලා ඊ타මත්ම උපේක්ෂාවෙන් අනුකම්පා පිනිස අන්‍යයන්ට පින් රැස් කරවීම උදෙසාම වැඩ ඉන්නවා කියලා සඳහන් කරනවා. ජීවත් වීමේ තමන්ගේ හැකියාව පාවිච්චි කරලා ජීවත් වීමේ තණ්හාවක් ඇත්තේ නැහැ. හැබැයි මැරෙන්න කැමැත්තකුත් නැහැ. එහෙනම් මේ මරණයට තියෙන කැමැත්තත් අතහැරලා ඉන්නේ. එහෙනම් මොකක් නිසාද මේ මරණයට තියෙන කැමැත්තත් අතහැරලා වැඩ ඉන්නේ? තවත් බොහෝ දෙනෙකුට අනන්ත අප්‍රමාණ කුසල් රැස් කරගන්න අවස්ථාව උදා කරලා තියලයි උන්වහන්සේලා එහෙම වැඩ ඉන්නේ කියලා සඳහන් කරනවා. ස්වාභාවිකව මරණය එනතුරුම උන්වහන්සේලා මරණය කවදාවත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ස්වාභාවිකවම මරණය තමන් හොයාගෙන එනකන් වැඩ ඉන්නවා. එහෙම නැත්තම් උන්වහන්සේලාට බොහොම ඉක්මනට ජීවිතෙන් සමුගන්නත් පුළුවන්. කෙනෙකුට හම්බ වෙන පරම සැපය නිවනයි. නිබ්බාණං පරමං සුඛං.
දැන් මේ රහත් භාවයටපත් වුණා කියලා කියන්නේ ඒ උතුම් නිවන සාක්ෂාත් කරගත්ත කියන එකයි. නමුත් පරිනිර්වාණයටපත් වෙන තුරු මේ කයට නොයෙක් ලෙඩ හැදෙනවා. ඒ නිසා බොහෝ වේදනාවල් විඳින්න සිද්ධ වෙනවා. එහෙමනම් මම දැන් රහත් වෙලා ඉන්නේ. තවම වේදනාව විඳ විඳ S2 පේන්නේ නැතුව ගිහිල්ලා, දත් වැටිලා, කොන්ද කුදු වෙලා, හන්දිපත් වේදනාව ඇති වෙලා මේ තරම් දුක් ගොඩක් විඳගෙන මං තවත් ජීවත් වෙන්නේ මොකටද? ඊට කලින්ම පිරිනිවන් පාන්න ඕනේ කියලා එහෙම කැමැත්තක්, එහෙම තණ්හාවක් නැහැ. ස්වාභාවිකවම කවදා හරි මරණය Taman වහන්සේ ළඟට හොයාගෙන එනකන් උන්වහන්සේලාත් එහෙම්මම වැඩ ඉන්නවා කියලා සඳහන් කරනවා. සාධු සාධු සාධු. මරණානුස්සතිය මාතෘකා කරගනිමින් පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ විසින් පවත්වන්නට යෙදුණු බෞද්ධ ගුවන්විදුලිය අද දවසේදී ආරම්භ කළ චක්කුම් උදපාදී ධර්මදේශනාව සඳහා දායකත්වය ලබා දෙන්නට යෙදුණු විශේෂඥ වෛද්‍ය කමානි මායාදුන්න මැතිණිය, රුක්ලන්ත මායාදුන්න මහතා, එම්.ඩී. ප්‍රියංගනී මැතිණිය ඇතුළු පවුලේ සැම, දර්ශනී විජයතිලක මැතිණිය, ජෙනරාල් නීල් ඩයස් මැතිතුමා සහායම මැතිණිය, කෝරළයාගම තිලකරත්න මැතිතුමා ප්‍රධාන එම කල්යාණ මිතුරන් සියලු දෙනාටම අපගේ හදපිරි ප්‍රණාමය මෙසේ පුද කරන්නෙමු. එමෙන්ම මේ සංවිධානය කරමින් අපට ශක්තියක් වුණු හේමක ඩයස් මැතිතුමා සහ එම මැතිණිය ප්‍රධාන සමස්ත පිරිවරටම අපගේ හෘදයාංගම ප්‍රණාමය. මේ උතුම් ධර්ම දේශනාව මීළඟ සතියේදී ඉතිරි කොටස ඔබට ශ්‍රවණය කළ හැකියි. අද දින මේ උතුම් ධර්මානුශාසනාව පවත්වා වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට තවත් চিරාත් කාලයක් මේ උතුම් වූ ශාසනික සේවාවෙහි නියැලෙන්නට ශක්තිය ධෛර්ය වරම වාසනාව හිමි වේවා. සාධු